තෙරුවන් සරණයි සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනිය බෝධිසන් නිවේදනය කරන උතුම් වූ දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සහ වෑඋඩ දොඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන යන ඔබේ සේනාසන වාසී පූජ්‍යපාද පොල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කඩවත පදිංචි පින්වත් පිරිසක් විසින් මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරනවා. සමන්ත චංකවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මා භික්ඛවේ පුඤ්ඤානං භායත්ත සුකස්සේතං භික්ඛවේ අදිවචනං නිට්ටස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදන් පුඤ්ඤානි. සම්බෝධි විහාරාධිපති වන්දනීය පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පින්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද මේ පින්වන්ත පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් ශාසනය හොඳින් හඳුනන පිරිසක් විදියට තමන්ගේ දෙමව්පියන්ට ගුරුවරුන්ට සහ සියලුම සංඝරත්නයට සෙත් සාන්තිය ප්‍රාර්ථනා කිරීමේ අදහසින් මේ හැම දිනාටම තුන් ධර්මාබෝධය ලැබෙන්න ඕන කියන අදහසින් තමා ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරමින් කටයුතු කරන්නේ. ඉතින් අද අපි මේ පින්නන්ත පිරිසට මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල කතා බහ වෙන වැදගත් කාරණාවක් පිළිබඳව යම්කිසි විග්‍රහයක් කළොත් හොඳයි කියලා කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට ආවට පස්සේ, මේ ලෝකේ පහළ වුණාට පස්සේ කෙනෙකුගේ ජීවිතේ හරියන විදියත් කෙනෙකුගේ ජීවිතේ වර්ධන විදියත් ඊටාම නිවැරදිවම විස්තර කරනවා. කෙනෙකුගේ ජීවිතේ හරියන ක්‍රමයක් කෙනෙකුගේ ජීවිතේ වර්ධින්න පුළුවන් ක්‍රමයක්. නුවණ තියෙන අය මොකද කරන්නේ? හරියන ක්‍රමෙත් දැනගන්නවා. වර්ධින ක්‍රමෙත් දැනගන්නවා. හරියන ක්‍රමයක් වර්ධින ක්‍රමයක් දෙකම දැනගෙන හරියන විදියට තමන්ගේ ජීවිතේ කටයුතු කරන්න පටන් ගන්නවා. එතකොට එයාගේ මේ ලෝක වශයෙන් දුක් ඇති වෙන්නේ, පරලෝක වශයෙන් දුක් ඇති වෙන්නේ, ඊළඟට එයාට සසර දුකෙන් නිදහස් වෙන්නත් ඒක හේතුවක් වෙනවා. අපේ ජීවිතවල අපිට කියන්න බෑ පින්නත් අපි මේ ජීවිතේම නිවන් දකිත කියලා. එහෙම කියන්න පුළුවන් අපේ සම්මා සම්බුදු වරයන් වහන්සේලාට තමයි ඉතින්. සංසාර ඉන්ද්‍රිය ධර්මයන් හොඳට වැඩිලා තියෙනවා නම් ඊට අනුකූලව මොන වගේ ආත්ම භාවයකදීද මෙයා නිවන් දකින්න කියලා උන්වහන්සේලා විස්තර කරනවා. අපිට එහෙම හිතා ගන්න බෑ අපි මේ ජීවිතේ නිවන් දකීද, ආත්ම 10ක් ඉඳීද, 100ක් ඉඳීද, ඊළඟ භවයේ නිවන් දකීද, නැත්නම් කල්පයකට පස්සේද, කල්ප 10කට පස්සේද, තව බොහෝ සම්මා සම්බුද්ධ ශාසන ඇසුරු කරමින් ඉස්සරහට යන්න වෙන ස්වභාවයේ පිරිසක්ද කෙනෙක්ද කියලා අපිට එහෙම කියන්න බෑ. හැබැයි අපි නිවන් දක්නාත් එක් නිවන් දක්නා මොහොත දක්වාම සුරක්ෂිත ආත්ම භාවවල උප්පත්ති ලබන්න ඕන. ඒ කියන්නේ යම් කිසි විදියකින් බුද්ධ ශාසනයක් තිබුණත් තිරිසන් සතෙක් කියලා ඉපදුනොත් ධර්මාබෝධය අභවයයි. බුද්ධ ශාසනයක් තිබුණත් අපි තු මෛත්‍රී බුද්ධ ශාසනය කියලා අපි එච්චර ඈතකට යන්න ඕන කියලා කියනව නෙමෙයි. උදාහරණයකට ගන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ
පවතින කාලේ නිරේ ලෝකේ උප්පත්ති ලැබුවොත් අවබෝධය අභවයයි. ප්‍රේතාත්මයක් ලැබලා හිටියොත් ඒත් අවබෝධය අභවයයි කියන්නේ ඒක ලබන්න බැරි වෙනවා. එතකොට අපේ ජීවිතේ නිවන් දක්නා මොහොත දක්වාම සුරක්ෂිත ආත්මභාවයක් ලබන්නත් ඒ ලැබපු ආත්මභාවය තුලත් සුරක්ෂිත විදියට ජීවිතේ ගෙවන්නත් හේතු වෙන කාරණා සම්පාදනය කර ගැනීමත් සිදුවිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ඔන්නතනදී තමයි මතු කරන්නේ පින කියන කාරණාව. පුණ්‍ය මහිමය කියන එක කෙනෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණාවක්. පින කියන එක, පුණ්‍ය ශක්තිය කියන එක. අද අපේ දේශනාවට තෝරගත්තෙත් මා පුඤ්ඤ බහයි කියන සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙන්නේ පින්නත් මහණෙනි පිනට බය වෙන්න එපා. පින කියන්නේ යහපත් වූ, සිත්කලු වූ, ප්‍රිය වූ, මනවඩන්නා වූ සැපයට කියන තවත් නමක්. පිනට බය වෙන්න එපා. පින කියන්නේ යහපත් වූ, සිත්කලු වූ, ප්‍රිය වූ, මනවඩන්නා වූ සැපයට කියන තවත් නමක්. අපි බලමු ඉස්සෙල්ලාම කෙනෙකුගේ ජීවිතේට නිවන් දක්නාතේ සුරක්ෂිත භාවයක් ලැබන්නට පින සම්පාදනය වෙන මාර්ග මොනවද කියලා. ඒක අපි දැනගන්න ඕන. පින් සම්පාදනය වෙන පින තමන්ගේ පැත්තට ගලන්න හේතු වෙන කාරණා ටික අපි දැනගන්න ඕන ඉස්සෙල්ලාම. එවැනි පුණ්‍ය ශක්තියින් තමන්ගේ පැත්තට ගලන්නට හේතු වෙන කාරණා අඩංගු වෙච්ච සූත්‍ර ගණනාවක් තියෙනවා. ත්‍රිපිටක ධර්මයේ තුල. අපි දෙක තුනක් අරගමු පොඩ්ඩක් ඉස්සෙල්ලාම. උන බලන්න පිනක් තමන්ගේ පැත්තට සම්පාදනය වෙන්න පුළුවන් එක විදියක් ගැන මේ මා පුඤ්ඤ බහයි සූත්‍රයේ තුන් විදියක් විස්තර කරලා තියෙනවා. එකක් සඳහන් කරලා තියෙනවා කෙනෙක්ගේ පැත්තට පුණ්‍ය ශක්තියක් උපදින්න හේතු වෙන පළවෙනි කාරණාව මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මෙත්සිත. පටන් ගන්න එතනින්. යම් කෙනෙක්ගේ චිත්තසංතානයේ අපි අහලා තියෙනනේ මාතා යතානියම් පුත්තං ආයුෂායක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. එකම දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුට එක දරුවෙක් ඉන්න දරුවෝ ගොඩාක් නෙමෙයි එක්කෙනයි. එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුට දරුවාගේ නැති වෙන්නේ යම් විදිහේ මිතුරු බවක්ද ලෙන්ගතු බවක්ද දරුවාට යහපත කිරීමේ හැඟීමක්ද දරුවාගෙන් වරදක් වුණත් සමාව දෙන ස්වභාවයේ හැඟීමක්ද එවන් හැඟීමක් ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ සියලුම සත්වයන් විශේෂයි යමෙකුට ඇති වෙනවා නම් අන්න ඒක දියුණු මෙත්සිතක්. එතකොට යාගේ මෙත්සිත පවුලට සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒවම්පි සබ්බ භූතේසුනේ සියලු සත්වයන්ට. එයාගේ මිතුරු බව තමන්ගේ යහළු මිත්‍රාදීන්ට විතර සීමා වෙච්ච එකකුත් නෙවෙයි. ඥාතීන්ට සීමා වෙච්ච එකකුත් නෙවෙයි. රැකියාව කරන තැන අයට විතර සීමා වෙච්ච එකකුත් නෙවෙයි. මිනිස්යන්ට විතර සීමා වෙච්ච එකකුත් නෙවෙයි. අපා දෙපා සිව්පා බහුපාදී යම් තාක් සත්වයෝ ඉන්නවනම් ඒ හැම සත්වයක විශේෂයෙන්ම අම්මෙක් වගේ කටයුතු කරන මෙසිත. ලේසි දෙයක. ගොඩාක් අමාරුයි. නමුත් මේ බුද්ධ ශාසනය තුල එවැනි හැඟීම් ඇති කරගත්ත අය ඕන තරම් ඉන්නවා. එයාලා තමයි නිවන් දැක්කේ. ආරෂ්ඨාංග මාර්ගෙත් ඔක තියෙන දෙවෙනි අංගේ අව්‍යාපාද සංකල්පනා කියලාම තියෙනවා. නිවන් දකින්න අනිවාර්යයෙන්ම මෙසිත අප්පනා වියප්පනා කියලා ඒක දියුණු මෙසිතක් තියෙන්න ඕන. ඔනේ යමෙක්ගේ හිතේ මෙසිත නැවත නැවත උපදිනවා නම් අන්න ඒක පුණ්‍ය ශක්තියක්. මේ සූත්‍රයේම සඳහන් කරලා තියෙන්නේ. කෙනෙක්ගේ චිත්තසංතානයේ තමන්ගේ පවුලේ අය අරමුණු කළා, ඥාතීන් අරමුණු කළා, අසල්වැසියන් අරමුණු කළා, ගමේ අය අරමුණු කළා, රටේ අය, ලෝකයේ අය සියලු සත්‍යයන් අරමුණු කළා. මෙත්සිත කියන්නේ දැන් අපේ හිතේ මෙසිත තියෙන දැන් සීමාවකටනේ පවුලට මෙසිත තියෙනවා. දැන් මෙතනදී කියන්නේ ඒ මෙසිත ලෝකෙටම. ඒක කියන්නේ ඒක හරිම ශ්‍රේෂ්ඨ මනෝභාවයක්. පවුලට වගේ මෙසිත ලෝකෙටම. Tamanට අම්ම කෙනෙකුට යම්කිසි දරුවෙක් ඉන්නවා නම් ඒ අම්මට ඒ දරුවා ගැන
මේ සිතක් තියෙන්නේ ලෙන්ගතු බවක් තියෙන්නේ යම්සේද ඒ හැඟීම අනිත් අය ගැනත් තියෙනවා. එතකොට එයාලගේ වරදක් වෙනකොට සමාව වෙනවා. වරදක් කළත් පලිගන්න හිතෙන්නේ නැහැ. නේද? රිද්දන්න හිතෙන්නේ නැහැ. නේ අම්ම කෙනෙකුට එහෙම දරුවෙකුට රිද්දන්න බෑනේ. නේ දරුවේ දැන් අපේ අම්මලා තාත්තලා දෙගොල්ලම කරන්නේ දරුවන්ගේ හිතවලට දුක් ඇති නොවන විදියට කටයුතු කරන එකද නැද්ද? ඒක තමයි අම්මලා තාත්තලා කරන්නේ වැඩිපුරම. දරුවන්ගේ හිතවලට දුක් ඇති නොවන විදියට කටයුතු කරනවා. යම තාත්තගේ මේ සිත. එතකොට දැන් සියලු සත්වයන් කෙරෙහි මේ සිත තියෙන කෙනා සියලු සත්වයන්ගේ හිතවලට දුක් ඇති නොවන විදියට කටයුතු කරන කෙනෙක්. මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අන්න එහෙම මෙසිතක් තියෙනවා නම් ඔන්න පින සම්පාදනය වෙනවා. දැන් යමෙකුට ඕකට ප්‍රතිවිරුද්ධ හැඟීම තිබ්බොත් මොකද වෙන්නේ? ව්‍යාපාදේ තිබ්බොත් නේද? දේශේ තිබ්බොත් එතකොට යාට පිනද සම්පාදනය වෙන්නේ පවද? පාපේ සම්පාදනය වෙනවා. බලන්න එතකොට අපේ ජීවිතේ හරියට ගිනුම් දෙකක් තියෙනවා. එකක් තමයි පුණ්‍ය ගිනුම. අනිත් එක තමයි පාප ගිනුම. ගිනුම් දෙකක් තියෙනවා. ඔතනදී දැන් මෙසිත තියෙනවා කියන්නේ පුණ්‍ය ගිනුම බර වෙනවා. එක්කෙනෙක් ගැන හරි දේශ හිතක් තියෙනවා කියන්නේ පාප ගිනුම බර වෙනවා. එතකොට පාප ගිනුම හැමතිස්සෙම හිස් වෙන්න ඕන අපේ. පුණ්‍ය ගිනුම බර වෙන්න ඕන. පළවෙනි එක තමයි මෙසිත. ඊළඟට සඳහන් කරනවා කෙනෙකුගේ ජීවිතේ පරිත්‍යාගය තියෙනවා නම් මේ මා පුඤ්ඤ භායි සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. යමෙක්ගේ ජීවිතේ පරිත්‍යාගශීලී ස්වභාවය තියෙනවා නම් අන්නේ පරිත්‍යාග කිරීම තුල ඒ අන්න මසුරු මල රහිතව තවත් කෙනෙකුට යමක් දීලා සතුටු කරන මනසක් තියෙනවා නම් අන්න ඒ තවත් කෙනෙකුට යමක් දෙන්න හිතනකොටත් ඒක යාට දෙන්න සකස් කරද්දිත් ඒක යාට දෙද්දිත් නැත්නම් පූජා කරද්දිත් ඊට පස්සේ මතක් වෙද්දිත් පින්සිත උපදිනවා. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න Taman යම් කිසි කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න හිතනවා කියලා හිතන්නකෝ. එතකොට පාප හිත උපදිනවද නැද්ද? දැන් මෙයා මේක හොරකම් කරන්න ඕනේ කියලා හිතනවා. ඔන්න පාප හිතක්. මේක හොරකම් කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. සැලසුම් හදනවා. පාප හිතද නැද්ද? පාප හිත. ඒක හොරකම් කරන අවස්ථාවේ පාප හිත. ඊට පස්සේ මම මේක හොරකම් කරා කීකේ හිතද්දී පශ්චත්තාපාදී අකුසල උපදිනවද නැද්ද? උපදිනවා. නොසන්සුන් වෙනවා. හොරකමකට යද්දිත් කරද්දිත් පස්සෙත් පාප ගුණම බලවත් වෙනවා. පරිත්‍යාගයක් දෙන්න හිතද්දිත් ඒකට යද්දිත් ඒක දෙද්දිත් ඒක දුන්නට පස්සෙත් පුණ්‍ය ගුණම බර වෙනවා. ඔන්න පින සම්පාදනය වෙන හැටි. ඊළඟට සඳහන් කරනවා යමෙක්ගේ ජීවිතේ කාය වාක් සංවරය තියෙනවා නම් සිල්වත් භාවයක් තියෙනවා නම් පින සම්පාදනය වෙනවා. යන්නේ පුණ්‍ය ගිනුම බර කරගන්න කැමති නම් පංචශීලයේ පිළිපදන්න. ප්‍රාණඝාතයෙන් වළකින හැම මොහොතකම එයාගේ ජීවිතේට පින ගලනවා. පින සම්පාදනය වෙනවා. හැබැයි ප්‍රාණඝාතයේ යෙදෙන හැම මොහොතකම මොකද වෙන්නේ? අන්න පාප ගිනුම බලවත් වෙනවා. අන්සතු දේවල් එවත් අන්සතු දේවල් නොගැනීම කියන කාරණාව තුළ නුදුන් දේ නොගැනීම තුළ සොරකමින් වැළකීම තුළ ඒක සීලයක් සංවර වීමක් පුණ්‍ය ගුණ බලවත් වෙනවා. හැබැයි හොරකම යෙදෙනකොට පාප ගුණම. කාම මිත්‍යාචාරයේ යෙදෙන්න පරිසරයන් තිබුණත් යෙදෙන්නේ නැත්තම් අන්න පුණ්‍ය ගුණ බලවත් වෙනවා. කාම මිත්‍යාචාරයේ යෙදෙනව නම් ඔන්න පාප ගුණ බලවත් වෙනවා. බොරු කියන්න පරිසරය ඇවිල්ලත් බොරු කියන්නේ නැත්තම්. සමහර අවස්ථා ඉන්නේ අපිට බොරු කියලා ගැලවෙන්න පුළුවන්. ඒ අවස්ථා ජීවිතේ එනවා. ඒක එවෙලට ගැලවීමක්ද නැද්ද? එවෙලට ගැලවීමක් සංසාරේ අල්ල ගන්නවා අපිව. නේද? දුක් විපාක අපිව අල්ල ගන්නවා. එවෙලට හැබැයි ගැලවෙන්න පුළුවන්. හැබැයි යමෙක් එහෙම බොරු කියන්න පරිසරයේ සකස් වෙද්දිත් බොරු කියන්නේ නැත්තම් පුණ්‍ය ශක්තියක් බලවත් වෙනවා. බොරු කියනවනම් පාපේ බලවත් වෙනවා. රාමෙර මත්තන් ආදී භාවිතාවෙන් වළකින හැම මොහොතකම මේ එක ශික්ෂා පදයක් වුණත් යමෙක් දිවි හිමියෙන් ආරක්ෂා කළොත් ඒකෙන් මහා අනිසංසයක් ලැබෙනවා.
මේ සූත්‍රයේ මේ විදිහට සඳහන් කරනවා. ඒතර අවසාන වශයෙන් රහබන මත්පැන් ආදීන් වළකිනකොට පින බලවත් වෙනවා. යෙදෙනකොට පාපේ බලවත් වෙනවා. නේ දැන් බලන්න මත්පැන් බිව්වට පස්සේ සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? මත්පැන් බිව්වට පස්සේ නොකලතු දේවල් හරියට වෙනවා. චූටි ළමෙක් වගේ වෙනවද නැද්ද? චූටි ළමෙක් වගේ වෙනවා. නොදරුවෙක් වෙනවා. නොදරුවා කියන්නේ කලියුත්ත දන්නේ නොකලියුත්ත දන්නේ. හරිද? එතකොට යම් කිසි කෙනෙක් මත්පැන් ආදී භාවිතා කරාට පස්සේ අන්න ඒ වගේ තාම ලාමක තත්යකට වැටෙනවා. එතකොට පාපයන් සකස් වෙනවා. මෙන්න මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මා පුඤ්ඤ භාය කියන සූත්‍රයේ මෙසිතෙන් පින් සිත් උපදිනවා. ඊළඟට පරිත්‍යාගයෙන් පින් සිත් උපදිනවා. ඊළඟට කාය වාක් සංවරයෙන් පන්සිල් ආදිය තුලින් පින් සිත් උපදිනවා. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ නම නිදිකණ්ඩ. මෙතනදි සඳහන් කරනවා පවුලක ඉන්න සහෝදර සහෝදරියන්ට සංග්‍රහ කරනවා නම් අන්න පින ගලනවා. ඊළඟට අම්මා තාත්තට සංග්‍රහ කරනවා නම් පුණ්‍ය ශක්තියක් උපදිනවා. ආගන්තුකයන්ට සලකනවා නම් ආගන්තුකය කියන්නේ කවුද? ගෙදර නම් ගෙදරට එන අය. ආයතනයක් නම් ආයතනයට එන අය. අන්න එයාලට කරන සත්කාරයට අපි කියනවා ආගන්තුක සත්කාර කියලා. දැන් භික්ෂුන් වහන්සේ නමක් ආරාමයට එනකොට මේ බුද්ධ ශාසනයෙන් ආපුව මේවා. භික්ෂුන් වහන්සේ නමක් ආරාමයකට එනකොට ආරාමයේ ඉන්න භික්ෂුන් වහන්සේ පෙරමගට යන්න ඕන. පෙරමගට ගිහිල්ලා ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ පාත්‍රය ගන්න ඕන. අර උරේ දාගෙන ඉන්න සිවුර ගන්න ඕන. උන්වහන්සේගේ කුඩේ ගන්න ඕන. මේ ආගන්තුක සත්කාර. ඊළඟට උන්වහන්සේ සුදුසු ආසනයක වඩම්වන්න ඕන. ඊළඟට උන්වහන්සේට රස්නේ නම් පවන් සලන්න ඕන. ඊළඟට උන්වහන්සේට ගිලම්පස ගෙනත් දෙන්න ඕන. උන්වහන්සේට කුටියක් සකස් කරන්න ඕන. කුටියට එක්කගෙන යන්න ඕන. ආගන්තුක සත්කාර. ඒ දානි ටික ලැබෙන සලස්සන. අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාටත් ආගන්තුක සත්කාරය ආගන්තුක වත කියලාම වෙනමම විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේ ඇයි එහෙම කරන්නේ? පැවිද්ද තුලත් පින උපදවා ගන්න ඕන. අපිත් පින් උපදවා ගන්න ඕන. දැන් ධර්ම දේශනා කරද්දී මොකද වෙන්නේ? පින උපදිනවා. ඒ වගේ ගෘහස්ත ජීවිතයක් ගත කරද්දිත් ආගන්තුකව ගෙදරට එනවා. සමහර අය මොකද කරන්නේ? තේ ටිකක් අත් දෙන්නේ. හරිද? අඩුම ගානේ වචනේ දැන් තියෙනනේ සතර සංග්‍රහ වස්තුල තියෙනනේ ප්‍රිය වචනේ කියලා එක. ඒ ප්‍රිය වචනේව සංග්‍රහ කරන්නේ. හරිද? ආපු කෙනාට විනාඩි 10න් 15න් යන්න වෙන විදිහට කතා කරන්නේ. හරිද? නමුත් ගෙදරට එන ආගන්තුකයෙක් කියන්නේ පින අරන් එන කෙනෙක්. පින අරන් එන කෙනෙක්. අපි ඒකෙන් දක්ෂ විදිහට පින නෙලා ගන්න ඕන. මේ නිදිකාණ්ඩ සූත්‍රයේ එහෙම සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් වෙන පුඤ්ඤාභි සන්ද කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා කෙනෙකුගේ ජීවිතේට පින ගලන්න පුළුවන් ප්‍රධාන කාරණා හතරක්. පළවෙනි එක සඳහන් කරනවා යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම් පුඤ්ඤාභි සන්ද කියන්නේ පුඤ්ඤ කියන්නේ පින. අභි කියන්නේ විශේෂ. සන්ද කියන්නේ ගලනවා කියන එක. යමෙක් බුදුන් වහන්සේ සරණ යනවා නම් විශේෂ වූ පුණ්‍ය ශක්තියක් ගලනවා. කොහාටද? තමන්ගේ පැත්තට. හදවතින්නේ අපි බුදුන් වහන්සේ සරණ යන්නේ. එතකොට තමන්ගේ පැත්තට පින ගලනවා. ඒ සූත්‍රය සඳහන් වෙලා තියෙනවා. ධර්මයේ යමෙක් සරණ යනවා නම් හදවතින්ම. ඇයි මේ හදවතින්ම කියන වචනේ දාන්නේ? සරණාගමනේ දෙආකාරයකට කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේ සජ්ජායනා කරන නිසාත් කරන්න පුළුවන් ඒක. නේද? ඒ කියන්නේ අපි හිතමු දැන් අපි දෙමළ පන්තියකට ගියා කියලා. හරිද? දෙමළ පන්තියකට ගියාට පස්සේ ඉස්ලාම් ගිහපු දවසට අපි දෙමළ දන්නේ නැහනේ. දැන් එතකොට දැන් දෙමළ සර් දෙමළ වචන උච්චාරණය උගන්වනවා කියලා හිතන්නකෝ. හරිද? දැන් දෙමළ වචනය ගුරුවරයා කියද්දි අපිත් එක කියනවද නැද්ද? ඇතුලේ අර්ථයක් ගැන එහෙම අදහසක් තියෙද? නැහැ. අන්න ඒ වගේ සමහර අයගේ සරණාගමනේ දෙමළ පන්තියකට ගියා වගේ. හරිද? ස්වාමීන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියද්දී අර දෙමළ වචනයක් කියනවා වගේ බුද්ධං සරණං ගච්ඡාමි. ඇතුලේ කිසිම අදහසක් නැහැ. බුදුන් වහන්සේ අපි සරණ යන්නේ. අපි අසරණ නිසා. සංසාරික වශයෙන් අපි හරිම අසරණයි. ඥාති ඉන්නවා, දරුවෝ ඉන්නවා, ස්වාම භාර්යාවරු ඉන්නවා, යාන වාහන තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා.
හිත අසරණයි. ජාති දුක් නිසා, ජරා දුක් නිසා, ව්‍යාධි දුක් නිසා, මරණ දුක් නිසා, ශෝක නිසා, පරිදේව නිසා, කැමති දේ නොලැබීම නිසා, බලාපොරොත්තු බිඳ වැටීම නිසා නේද? විවිධාකාර පැතිකඩ වලින් හිත අසරණ වෙලා තියෙන්නේ. අන්නේ අසරණකමින් අපි නිදහස් වෙන්න ඕන නේද? හිරේ ඉන්න මිනිස්සු හිරෙන් නිදහස් වෙනවා වගේ අපි අසරණකම් වලින් නිදහස් වෙන්න ඕන. මොකද අසරණකම් වල අපි හිර වෙලා ඉන්නේ. අන්නේ අසරණකම් වලින් නිදහස් වෙලා සරණක් අපට ලබා ගන්න පුළුවන් බුදුන් වහන්සේ සරණ ගියොත්. අන්නේ අවබෝධයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕනේ. ධර්මයේ සරණ යන්නේ ඇයි? ඒ නිසා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ තමයි අපි මේ අසරණකම මුදව ගන්නට පාවිච්චි කරන්න ඕන. ඒ නිසා ඒ ධර්මයේ හදවතින්ම සරණ යන්න ඕනේ. එතකොට තමයි පින ගලන්නේ. ඊළඟට අපිට මේ මාර්ගය සකස් කරලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණාට පස්සේ සංඝ රත්නය. මහා කාශ්‍යපාදී මහා කීනාසව මහරහතන් වහන්සේලා නේද? ළඟට ඔය ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළ මහරහතන් වහන්සේලා, එතනින් මෙහා ඉන්න සම්මුති මහා සංඝ රත්නය, මේ ආර්යයන් වහන්සේලා සහ සම්මුති මහා සංඝ රත්නය තමයි මේ ධර්මය ආරක්ෂා කරගෙන නේද? අපි උනත් මේ පැවිදි ජීවිත ගත කරන්නේ ස්වාමීන් වහන්සේලාගේ බණ අහපු නිසානේ. ඒතර අන්නේ ආර්ය මහා සංඝ රත්නේ, සම්මුති මහා සංඝ රත්නේ, සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණධරන මහා සංඝ රුවණ ගැන යමෙක් ඇතුළාන්තයෙන්ම සරණාගමනයක් සිදු වෙනවා නම් ඔබ වහන්සේලා තමයි ආර්යයන් වහන්සේලා තමයි මට මාර්ගය පෙන්වන්නේ. නේද? උන්වහන්සේලාගේ මෙවන් ගුණ තියෙනවා. උන්වහන්සේලා තමයි මගේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ කියන්නේ යහපත් මිත්‍රයා. දැන් අපිත් එක්ක ඉන්න සමහර යාළුවෝගේ තරම කොහොමද? හිතරි දෙනවට සමහර වැරදි කරද්දිත් උදව් කරනවා. එහෙම නේද සමහර යාළුවෝ? දැන් මත්පැන් බොනවා කියලා හිතමු අපි උන කාරෝරි තාත්තා කෙනෙක්. දැන් මේ තාත්තට හොඳ යාළුවෙක් ඉන්නවා කියලා හිතමුකෝ. බනින්නේ නැහැ. කියන්නේ වරදෙන් ගලව ගන්න නින්දාවක්වත් කරන්නේ නැහැ. මොකද යාළුකම නැති වෙයි කියලා. අපිට ඉන්න ගොඩාක් යාළුවෝ එහෙමයි. යාළුකමෙන් ලැබෙන ලාභ නිසා හරි යාළුකම රැක ගන්න කියලා හරි වැරදි කරද්දි නිස්සද්ද වෙනවා. මුනිවත රකින්නවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා එහෙම නැහැ. තුවාලයකට බේත් දාද්දි රිදෙනවද නැද්ද? රිදෙනවනේ. රිදෙයි කියලා නොදා හිටියොත් අයහපතක් වෙන්නේ. කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයේ සමහර දේවල් දේශනා කරද්දි දන්නවා හොඳට රිදෙයි මෙව්වට කියලා. හරිද? ඒක බේත් දානවා වගේ වැඩක්. ඒක කරන්නම වෙනවා. මොකද නැත්තම් ලොකු හානියක් වෙනවා. සංසාර ගමනේ. ඉතින් ඒ විදිහට කල්යාණ මහා සංඝ රත්නය කියලා කියන්නේ අන් අය වරදක් කරද්දි මුණුවතු නොරකින අන් අයගේ යහපත දකිද්දි ඒක අගයන නේද? කල්යාණ මිත්‍රයන්. ඒතර අන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සරණ යාම තමයි සංඝං සරණං ගච්ඡාමි. ඔන්න ඔය තිසරණේ සරණාගමනයේ තුල පුඤ්ඤාභිසන්ද සූත්‍රය සඳහන් කරන විශේෂ වූ පුණ්‍ය ශක්තියක් ගලනවා. ඒකේ හතරවෙනි කාරණාවට සඳහන් කරනවා යමෙක් පංචශීලයේ පිළිපදලා ඉන්නවා නම් පුඤ්ඤාභිසන්ද සූත්‍රය සඳහන් කරනවා එයාගේ ජීවිතේට ඒ පාපයෙන් ගැලවෙන මොහොතක් පාසා පින සම්පාදනය වෙනවා. උන් අපි කාරණා ටිකක් කතා කළා. අපේ ජීවිතවලට පින සම්පාදනය වෙන්න හේතු වෙන කාරණා. ඕකට කියනවා පුබ්බේච කත පුඤ්ඤතාව. හෙවත් පෙර කල පින් ඇති බව. දැන් පෙර කල පින් නැති බව මහා මංගල කාරණාවක්නේ. කෙනෙකුගේ ජීවිතේ සතුටුදායක වෙන්න බලපාන කාරණා වලට කියනවා මංගල කාරණා කියලා. මංගල කාරණාවක් තමයි පුබ්බේච කත පුඤ්ඤතාව හෙවත් පෙර කල පින් ඇති බව. ඔන්න එතකොට පෙර කල පින් ටික. ඕ ටික තියෙන කෙනාට යම් යම් ආත්ම භාව ලැබෙනකොට මොකද වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. තව ඉස්සරහට මේක දේශනාව තව කාරණා කතා වෙනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට සඳහන් කළ විදිහට විවිධ පැතිකඩ වලින් සම්පාදනය කරගත්තොත් පුණ්‍ය ගංගාවන්.
එයාට ජීවිතයේ අවසාන කාලේ කියන්නේ එයා තරුණ කාලේ මැරෙන කෙනෙක් වෙන්න පුළුවන්, අවසාන කාලේ මැරෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ හිතට දැනෙනවා මම මහා පින්වන්තයෙක් කියලා. එයා ඒ වගේ මානසිකත්වයක ඉන්නේ. මං කරගත්ත පින් කියලා තමයි හිත කියන්නේ. සීලය තුලින්, සරණාගමන තුලින්, පරිත්‍යාග තුලින්. හරිද? ඒ වගේ මානසිකත්වයක් හරීම නිදහස්. මම පව්කාරයෙක් කියන සංකල්පය තුල තියෙන දැවිල්ල, තැවිල්ල, පිච්චිල්ල මම මහා පුණ්‍යවන්තයෙක් කියන හැඟීම තුල දෙන්නේ. ඒක හිත නිකන් නිදහස් කරනවා. අන්නේ නිදහස් මානසිකත්වයෙන් මරණාසන්න මොහොත හැඩ ගැහෙනකොට එයාගේ මනස හරිම ප්‍රභාස්වරයි. දැන් පිනට කියන්නේ හදයම් පිනාතීති පුඤ්ඤං කියලානේ. හදතේ පිනා යන ස්වභාවය පින කියනවා. ජීවිතේ බොහෝ පින්කලැත්තන්ට ජීවිතේ තරුණ කාලේ හරි වැඩිහිටි කාලේ හරි මරණාසන්න මොහොත එනකොට හදවතේ ලොකු පිනාගිය ස්වභාවයක් තියෙනවා. මොකද මෙයාට පෙරහැරක් වගේ පින්කම් මතක් වෙනවා. පුණ්‍ය කර්මයක් මතක් වෙනවා. මනස හරිම ප්‍රභාස්වරයි. අන්‍යය ඊටාම සාන්ත හිතකින් මේ භවයේ අවසන් මොහොත ගත කරනවා. ඊළඟ භවයේ ආ උප්පත්ති ලැබනවා. ඒක මනුෂ්‍ය ජීවිතයක්, දිව්‍ය ලෝකයක නැත්නම් බ්‍රහ්මතලයක. අපි හිතමු යම්කිසි කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයකට ආව කියලා. ඔන්න මෙයාගේ පෙර පිනට මනුෂ්‍ය ජීවිතය ලැබුණා. ඊළඟට බලන්න මෙයාට පිනට ලැබෙන දේවල්. පළවෙනි කාරණාව තමයි උප්පත්ති ඉඳලම පෙර පින හේතු වෙලා නිරෝගී ජීවිතයක් ලැබෙනවා. ඔන්න ලැබෙන පළවෙනි ලාභය. බුදුරජාණන් වහන්සේ සඳහන් කළානේ පින කියන්නේ සැපයට කියන්නේ මොකද්ද? තවත් නමක්. එහෙනම් රෝගී බව කියන්නේ සැපද දුකද? දුකක්. එහෙනම් පින අඩුවීම ඔය සඳහන් කළ පැතිකඩවල වලින් ජීවිතේට පින සම්පාදනය වීම අඩු වුණ අයට ලෙඩ වැඩි. ලෙඩ වැඩි කියන්නේ සැප වැඩිද දුක වැඩිද? දුක වැඩි. එහෙනම් යමෙක්ගේ ජීවිතේ පින පෙරපින් බලවත් නම් අන්න යාට ලෙඩ අඩුයි. එහෙනම් සැප වැඩි යාට. ලෙඩ තියෙන කෙනාට වඩා සැපවත් භාවයක් එයාගේ ජීවිතේ තියෙනවා. දැන් බලන්න මේ ලෝකෙට එබිල බැලුවට පස්සේ සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේ ඉඳලා අවුරුද්දේ ඉඳලා අවුරුද්දක් යන්නේ නැහැ. සමහර දරුවෝ මාසයයි ඉපදිලා මාස 3යි මාස 5යි අවුරුද්දයි දැඩි සත්කාර ඒකකවල. කොහොම දරන්නද මේ ජීවිතේ? දැන් මේ සමාජ ජාලා එහෙම හරිය ප්‍රසිද්ධයිනේ. ඔය සමාජ ජාලා භාවිතා කරනවා නම් ඕ ගොඩාක් දැකලා තියෙනවද නැද්ද? පින් නේද ආශිර්වාද කරන්න, සෙත් පතන්න, උදව් කරන්න කියලා කොච්චර දවසකට සමාජ ජාලාවල පුංචි දරුවන්ගේ රෝගී භාවයන් වෙනුවෙන් ඉල්ලීම් කරනවාද? ඒ දරුවෝ පින්නත්නි නහයට බට ගහලා. හරිද? ශරීරය තනින් තනට බට ගහලා. සේලයින් දීලා උඩු බැලිය අතට චූටි ඇඳුමක් කන්දවල අප්‍රමාණ දුකක් විඳිනවා. මොකද්ද මෙයා පෙන්වන්නේ? පෙරපින මදිකම නිසා රෝගී ජීවිතයක්. හැබැයි යාගේ වයසේම සමහර දරුවෝ ඉන්නවා ඒ දවස්වලට ඒ කාලේට අනේ දන ගන්නවා, සෙල්ලම් කරනවා, හුරතල් වෙනවා. මෙයා ඇඳක් උඩ, හෙදියු ටිකක් මැද, වෛද්‍යවරු ටිකක් මැද. හුස්ම ගන්න අමාරුයි. බලන්න පින මදි වුණා වෙන දේ. සමහර අයට ඕක අවුරුදු 5ේදී වෙනවා, 10ේදී වෙනවා, 15ේදී වෙනවා, 20ේදී වෙනවා, 30ේදී වෙනවා, 40ේදී වෙනවා, 70ේදී, 80ේදී නේද? වරින් වර ජීවිතේ රෝගාබාධ වලින් යට කරගෙන යනවා. රෝගාබාධ වලින් යට කරගෙන යනවා. ඔය ආරෝග්‍ය ශාලාවකට ගියොත්, ජාතික රෝහලකට එහෙම ගියොත් නේද? වාට්ටු 10ක 15ක 20ක ඇවිදලා આવුත් මොකද වෙන්නේ? සංසාරේ පායනවද නැද්ද? ඇයි පෙර පින මදි කමට අප්‍රමාණ රෝගාබාධ හැදිච්ච අය විඳින දුක් දැකලාමයි. දැන් බක්කුල මහරහතන් වහන්සේකට දන්නව නේද? කොහොමද තිබුණේ නිරෝගී බව? කිවිසුමක්වත් ගිහිල්ලා නැහැ. හෙම්බිරිසාවක්වත් නැහැ. මොකද හේතුව? සසර ජීවිතේ සීලාදී ගුණ දහම් රකිමින් බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට ඖෂධ ආදී පූජා කරලා තියෙනවා. බලන්න පින විපාක දුන්න හැටි. එතකොට යම් කෙනෙකුගේ ජීවිතේට පින හොඳට පෙරපින් තියෙනවා නම් ලෙඩ අඩුයි. ලෙඩ වැඩුණා බැනුම් අහන්නත් වෙනවද නැද්ද? බැනුම් අහනවා. ඇහෙන්න නෑ ඇහෙන්න කියන ඉස්පිරිතාලයක් වගේ කියලා.
බලන්න කොච්චර හිතර අමාරුද කියලා. දැන් එහෙම ලෙඩ නැත්තම් ওই වචන අහන්න වෙනවද? අහන්න වෙන්නේ නැහැ. දැන් මේව කියද්දී දැන් අපේ ලෙඩ දුක් තියෙන ඇයි දුක හිතනවත් දන්නේ නැහැ. දුක හිතෙන නෙවෙයි මේ කියන්නේ. ආපහු එහෙම නොවෙන්න අපි නිවන් දක්නාත් එක් නිරෝගී සම්පන්න ජීවිත ඇති කරගන්න බොහෝ පින් කරන්න ඕනේ. දවසක් ගත්තට පස්සේ අපිට කොච්චර පින් කරන්න පුළුවන්ද? අපි හැමදාම රැ නිදා ගන්න කලින් කල්පනා කරන්න ඕන. අද මම රැස් කරගත්ත පින මොකක්ද? පන්සිල් රැක්කද? හදවතින්ම තෙරුවන් සරණාගමන සිද්ධ වුණාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී භාවනා කළාද? නේද? හොඳට හැමදාම රැ නින්දර යද්දී කල්පනා කරන්න ඕන අද මං කරගත්තේ මොනවද? මොනවද කරගත්ත පින්? නේද? එහෙම අපේ ජීවිතේ සැලසුමක් තියෙන්න ඕන. මේ ගොඩාක් අය මේ ජීවිතේට ගොඩාක් සැලසුම් හදනවා. උසස් පෙළ කළා කැම්පස් යනවා, වෛද්‍යවරයෙක් වෙනවා, ඊට පස්සේ මේ වගේ හොඳ කෙනෙක් විවාහ කරගන්නවා, ඊට පස්සේ ගෙවල් දොරවල් හදනවා. ජීවිතේ ගොඩාක් සැලසුම් හදනවා මේ ජීවිතේට. ඊළඟ භවයට නිවන් දක්නාත් එක්ක අපි සැලසුම හදාගන්න ඕනද නැද්ද? හදාගන්න ඕන. එහෙනම් නිවන් දක්නාත් එක් නිරෝගී සම්පන්න භාවය ලබන්න නම් බොහෝ පින් කරන්න ඕන. ඊළඟට බලන්න පෙරපින් තියෙන කෙනාට ඊළඟට ලැබෙන එක තමයි ආයුෂය. දීර්ඝායුෂ. දීර්ඝ ආයුෂ ලැබෙනවා. සමහර දරුවෝ ඉන්නෝ මව් කුසේ නේද අම්මට සතුට දීලා තාත්තට සතුට දීලා සති දෙකයි ඉන්නේ. ඇයි එහෙම කියන අම්මට සතුට දීලා තාත්තට සතුට දීලා සති දෙකයි කියන්නේ? අම්මෙක් වුණාකට පස්සේ හරිම සන්තෝෂද නැද්ද? තාත්තෙක් වුණාකට පස්සේ හරි සන්තෝෂයි. නමුත් ඒ දරුවෝ ඒ සතුට දීලා සති දෙකයි ඉන්නේ. යනවා. කුසේ මාසයයි ඉන්නේ. යනවා. මාස 8යි ඉන්නේ. යනවා. ඇයි ආයුෂ මදි? ඇයි ආයුෂ මදි? සසර ගමනේ ආයුෂ ලැබෙන විදියට සීලාදී ගුණ ධර්මයන් වඩමින් පින්කම් කළා නැහැ. පින රැස් කරගෙන නැහැ. පුණ්‍ය ගුණම ඒ ජීවිතවල අඩුයි. සමහර අය ඉපදිලා අවුරුද්දෙන් දෙකෙන් මිය යනවා. සමහර අය අවුරුදු 10න් 15න් මිය යනවා. දැන් උදාහරණයක් විතර සඳහන් කළොත් දැන් මේක සිද්ධ වුනේ ජනවාරි මාසේ. ජනවාරි මාස සිද්ධ වුණේ ඒ පැත්ත පළාත කියන්න බෑ මට දරුවට හොඳ නැති නිසා ඥාතීන්ගේ උත්සවයක් තිබුණා. ඒ ඥාතීන්ගේ උත්සවයට පිටිනුත් ඥාතීන් එනවනේ. එහෙම ආපු එක පවුලක අවුරුදු 15ක දුවෙකුත් ආවා. අවුරුදු 15ක දුවෙකුත් ආවා. එයාලා අම්මා තාත්තා ඒ පවුල කට්ටිය ආවා. මේ ගෙදර තිබ්බා මේ ගෙදර ඒ දරුවෙක් පාවිච්චි කරන බයිසිකලයක්. සාමාන්‍ය අවුරුදු 15 16 දරුවෝ පාවිච්චි කරන බයිසිකල තියෙන්නේ. ඒ බයිසිකලයක් තිබ්බා. හැබැයි මේකේ බ්‍රේක් නැහැ. බ්‍රේක් කැඩලා තිබිලා තියෙන්නේ. අර පිටින් ආපු ගෑනු දරුවෝ ඕක දන්නේ නැහැ. දැන් මොකද කට්ටියම කලබල වෙලාවක් උස් අවස්ථාවක් කියන්නේ. ඉතින් මෙයාට එච්චර වැඩක් නැහැනේ. මේ දරුවෝ මොකද කරේ? ගෑනු දරුවෝ අවුරුදු 15යි බයිසිකලේ ගත්තා. ඒ ගෙදර ඉඳලා ඉස්සෙල්ලා ටික දුරක් යන්න තියෙන්නේ මේ මම දන්න පළාතක වෙච්ච දේ මම දන්න ඔය පරිසරෙත්. මේ කෙලින් සමතලා පාර තියෙන්නේ. සමතලා පාර ගිහිල්ලා එකපාරට වංගුව තිනු පල්ලමට. දැන් මේ දරුවෝ මොකද කළේ? බයිසිකලේ ගත්තා. හරි උත්සව අවස්ථාව හරිම සන්තෝෂෙන් බයිසිකලේ පැදගෙන ගිහිල්ලා හැරුවා පල්ලමට. පල්ලමට හරවලා බ්‍රේක් කල්ලන මොකද වෙන්නේ? ඇල්ලෙන්නේ නැහැ. හිර වෙන්නේ නැහැ. දැන් ඒක දැකපු කෙනා තමයි පල්ලමේ කඩේ අක කෙනෙක් ඉඳලා. එයා තමයි දැකලා තියෙන්නේ. මේ දරුවා මරහන දීලා කෑ ගහලා. කෑ ගැහුවට බයිසිකලේ නතර වෙන්නේ නැහැ. බයිසිකලේ වේගෙන් ගිහලා තාප්පේ වැදුනා. දැන් පල්ලමට ගිහිල්ලා ආපහු මෙහෙම ටී හන්දියක් ඒක. පල්ලමට ගියාම මෙහෙම තියෙන මේ පැත්තට යන්න පුළුවන් මේ පැත්තට යන්න පුළුවන් මෙතන තාප්පේ. කෙලින්ම ගිහලා තාප්පේ හැප්පුණේ. දරුවගේ ඇස් දෙක තිබිලා තියෙන්නේ භාගයක් එළියේ. එතරම් ඉවරයි. ඇයි එහෙම සමහර අය මැරෙන්නේ? ඒක බාහිරයික උපක්‍රමයක් නෙවෙයි. පිට කැපිලා සෙම් කිපිලවත් නෙවෙයි. අන්න පෙර පාපයක්. කියන්නේ පෙර අපි හිතුව දැන් ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියනම් එයාගේ ජීවිතේ පින සම්පාදනය වෙනවනේ ඒක කරගත්තේ නැහැ. යම් කිසි විදිහට සත්‍යයට හිංසාවක් ප්‍රාණඝාත කිරීමක් එයාගේ ජීවිතේ වෙලා. අන්න ඒ නිසා මොකද උනේ? අකාලේ මිය ගියා. අවුරුදු 15ක දරුවෙක් කියලා කියන්නේ අනාගතේ කොච්චර ලස්සන ලෝකයක්ද? සියල්ලම හීනයක් වුණා. බොඳ වෙලා ගියා. ඒ තුලින් අම්මා තාත්තට ලැබිච්ච දුක. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල මනුෂ්‍ය ජීවිතය ලබන්න යම් තාක් පිනක් කරගත්තා. එතනින් පස්සේ ආයුෂ ලැබෙන්නත් පිනක් තියෙන්න එපා. අන්නේ පුණ්‍ය ශක්තියට අවශ්‍ය දේවල් සසර ගමනේ සමහර අය සම්පාදනය කරගන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අඩු වයසින් මිය යනවා. අඩු වයසින් මිය යනවා.
හැබැයි පින වැඩි කරගත්තොත් දීර්ඝ ආයුෂ ලබනවා. නේද? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි හිතමු වයස අවුරුදු 70 80යි 90යි කියලා. කෙනෙක් ඇඳ උඩ ඉන්නවා කියලා හිතමු. හරිද? ඒ කියන්නේ ජීවිතය අවසාන කාලේ ඇඳ උඩ ටිකක් ඉන්නවා කියනකො වැඩිපුර. කෙනෙකුට හිතෙනවා අනේ ඉතින් මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැරිලා යන එක. කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. කවදාවත් එහෙම හිතන්න එපා. මොකද මේ මරණින් මතු ජීවිතේ නිරේ නම් අර මැඳ උඩ හරි හැරමිටියෙන් කහ ගහ යන එකද නැද්ද වටින්නේ? වටින්නේ. ඒ නිසා දීර්ඝායුෂ තියෙන ලැබෙන එක ගැන සතුටු වෙන්න ඕනේ. දැන් සමහර අපේ අමල තාත්තට ප්‍රාර්ථනා කරොත් අනේ මට ආයුෂ නැති පාවුතුරනේ. හරිද? එහෙම කියන අමල තාත්තලා ඉන්නවා. හරිද? මේ ඔක්කොම ඉවරයක් කරන ඒකත් එකක් කියලා. එහෙම හිතන්න එපා. මනුෂ්‍ය ජීවිතේ ආයුෂ ලැබෙන්නේ පෙර පිනට. අඩු වයසින් මැරෙන්නේ පවට. පාපයකට. ඒ නිසා පෙර පින් කළ ඇත්තෝ බලන නිරෝගී සම්පන්න දීර්ඝායුෂ ලබනවා. ඊළඟට සඳහන් කරනවා රූප සම්පත්තිය. පෙර පින් කළ ඇත්තන්ට හරීම ප්‍රසාද ජනක රූපයක් ලැබෙනවා. කළු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රසන්නයි. එහෙමයි නැද්ද? කළු වුණත් හරීම ප්‍රසන්නයි සමහර සුදු අයට වඩා. ඒ වගේමයි සුදු පැහැති නැත්නම් තලලු පැහැති ඉතාම ප්‍රසන්නයි ඉන්නවා. යම්කිසි කෙනෙක් පෙර පින් කළොත් අන්නේ පිනට ලැබෙන එක ඊළඟ ලාභයක් තමයි රූප සම්පත්තිය. නේද? දැන් සමහර මේ සමාජ තලයේ තුල තියෙන එහෙම රූපය නිසා සමහර අවස්ථා ලැබෙනවා. ඒ ප්‍රසන්න ස්වභාවය නිසා සමහරට අවස්ථා ලැබිච්ච අවස්ථා තියෙන මේ සමාජයේ. එතකොට දැන් මහා බෝසත්යන් වහන්සේ ගත්තොත් සංසාරේ ගොඩාක් පින් කරපු කෙනෙක්. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිතව ඉපදුනා. පිනට. ඕනනම් බලන්න ලක්කන කියන සංයුත්තය. ලක්කන නෙවෙයි ලක්කන කියන සූත්‍රය. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දීඝනිකාය සඳහන් කරලා තියෙනවා උන්වහන්සේ සංසාර ජීවිතේ කරගත්ත පින් මොනවද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්න. දීර්ඝ විස්තරයක් තියෙනවා. එතකොට කෙනෙකුගේ ජීවිතේ ප්‍රසන්න වෙන්න, ප්‍රසන්න රූප ස්වභාවයක් ලැබෙන්න එයාට පෙර පින හේතු වෙනවා. ඊළඟට බලන්න සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්න. මොකද සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ? සත්පුරුෂයෝ කියන්නේ මෛත්‍රී සහගත, කරුණාවන්ත, දියුණුවේදී සතුටු වෙන, ඊළඟට උපේක්ෂා සහගත, ඕනෑම තත්ත්වයක් තුළ උපේක්ෂා සහගත, සිල්වත්. එවැනි අයට අපි කියනවා මේ සත්පුරුෂයෝ කියලා. ඒ කියන්නේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ගුණ ධර්මයක් තියෙනවා. ඕනෑම කටයුත්තක් තුළදී යාළුවෝ ඒව ප්‍රකටයි. ඊළඟට සිල්වත් භාවයක් තියෙනවා. එතකොට කියනවා යා සිල්වත් ගුණවත් කෙනෙක් කියලා. අන්න එහෙම සිල්වත් ගුණවත් අය ලබන්න කැමති නම් මොකද කරන්න ඕන? අර සඳහන් කළ විදිහට සරණාගමන තුලින් නේද? ඒ බුද්ධානුස්සතිය ආදී භාවනා තුලින්, සිල් සමාදානය තුලින්, සීලය රැකීම තුලින් පින සම්පාදනය කර ගන්න ඕන. අන්න යාට ලැබෙනවා සිල්වත් ගුණවත් ස්වාමිවරු. සිල්වත් ගුණවත් භාර්යාවරු. සිල්වත් ගුණවත් දරුවෝ. සිල්වත් ගුණවත් අම්මලා තාත්තලා. බලන්න මහා බෝධිසත්වයන් වහන්සේ බුදුනේ සිල්වන්ත අම්ම කෙනෙක් ළඟද නැද්ද? තාත්තෙක් ළඟද නැද්ද? අම්මා තාත්තෙක් ළඟ. සසර ජීවිතේ උන්වහන්සේ ගොඩාක් දුරට ඉපදලා තියෙන හරියම සිල්වත් ගුණවත් අම්මලා තාත්තලාගේ කුසේ. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ වටේ හිටපු 80 මහා ශ්‍රාවකයෝ සහ ශ්‍රාවිකාවෝ කොච්චර සිල්වත් ගුණවත් උත්තමයෝද? ඊළඟට 80 මහා ශ්‍රාවකයන්ටත් 80 මහා ශ්‍රාවිකයන් කියන උතුමන් වහන්සේලාට ආශ්‍රය කරන්න ලැබුණේ මහා සත්පුරුෂ රත්නයක් වුණ බුදුන් වහන්සේද නැද්ද? පෙරපින. ඒක තමයි අපි ඕනෑ පින්කමක් අවසානයේ ප්‍රාර්ථනා ගාතාවක් කියන්නේ මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සත්පුරුෂ සමාගමම ලැබෙන්න ඕන නිවන් දකිනකම්. පින් කරලා අපි ඒකනේ ප්‍රාර්ථනා කරන්නේ. දැන් සාරිපුත්තයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබියේ මොකක් කළාද? බුද්ධ ශාසනයක පෙර බුද්ධ ශාසනයක දින ගණනාවක් පින්කම් කළා. සිල් සමාදන් වෙලා බුද්ධ උපස්ථාන, සංඝ උපස්ථාන ආදී පින්කම් රාශියක් කරලා අවසානයේ ප්‍රාර්ථනා කළා මතු බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න ඕන කියලා. සිද්ධ වුණා. ඒ නිසා මේ පින හොඳට බලවත් අයට, පෙර කළ පින් බලවත් අයට ලැබෙන්නේ තාම සත්පුරුෂ ගුණවත්, සිල්වත් ගුණවත් ස්වාමිවරු. එතකොට අපේ ජීවිතවලට යමෙක්ට දැනෙනවා නම් මට ඒක වෙලා නැහැ හාමුදුරනේ කියලා. අල්ලගන්න හේතුව මොකද්ද? පෙරපින මදිකම. එහෙනම් අරයාගේ ප්‍රශ්නයක් නෙමෙයි.
තමයි තා පුණ්‍යවන්ත නම් යහපත් භාර්යාවක් ළඟ ඇති. තමයි තා පුණ්‍යවන්ත නම් යහපත් ස්වාමියෙක් ළඟ ඇති. තමයි තා ගුණවත් නම් මේ පින්වන්ත නම් යහපත් දරුවෝ ටිකක් ළඟ ඇති. ඒ නිසා දැන් හිතන්නකෝ එහෙම සිල්වත් නැති ගුණවත් නැති එහෙම රළු පරළු භාර්යාවක් ස්වාමියෙක් දරුවෙක් එහෙම හම්බුණ කියලා. බලන්නේ ජීවිතේ මොකද්ද කියලා. එතකොට අපි මේ පින ගැන ගොඩක් හිතන්න ඕනේ. මේ නිවන් දක්න තෙක් නේද? මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් දිව්‍ය ආත්ම භාවයක් ලැබුවත්. ඊටාම සිල්වත් ගුණවත් අයත් එක්ක මේ ගමන යන්න ඕන අපි. එක භවයක හරි අසත්පුරුෂයෙකු ගොඩක් මැදට වැටුනොත් වර්ධින්න පුළුවන් ආත්ම දහස් ගාණක්. දැන් මහදන සිටුවරට ඒකනේ උනේ. මහා ධන කියන්නේ මහත් වූ ධන ඇති සිටුවරයානේ. මෙයා ඇසුරට වැටුණු අසත්පුරුෂයන්ගේ. එන්නේ මෙයාට සත්පුරුෂ දැන් බුදුරජාණන් වහන්සේත් ඒ කාලේ වැඩ හිටියා. ආර්යයන් වහන්සේලාත් වැඩ හිටියා. නමුත් ඒ ඇසුරට වැටෙන පින තිබ්බේ නැහැ. මෙයා වැටුනේ සුරාසූදුවට මේ ලොල් වෙච්ච පිරිසගේ ඇසුරට වැටුනේ. මොකද උනේ? හිඟමන යන තත්ත්වයකටපත් වුණා. අන්න බලන්න. හැබැයි මෙයාට බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය ඇසුරු කිරීමේ මහා පිනක් කරගෙන ආවනම් මොකද වෙන්නේ? එයා නිවන් දැකපු කෙනෙක්. ඒතර හොඳට තේරුම් ගන්න ඕනේ. ඊටාම සත්පුරුෂ අය නිවන් දක්නාත් එක්ක අපට හමු වෙන්න ඕනේ. ඊටාම සහනශීලීව ඒ ආත්ම භාග්‍ය වන්න ඕන. ඒකට කැමති නම් බොහෝ පින් කරන්න ඕන. බොහෝ පින් කරන්න ඕන. ඊළඟට සඳහන් වෙනවා සැප සම්පත්. පෙර කළ පින් තියන අයට උප්පත්තියෙන්ම සැප සම්පත්. ඇවිල්ලා මෙහි කඹුර හම්බ කරන්න දෙයක් නැහැ. නේද? දැන් සමහර අය විඳින දුකක් ඇත්තටම මේ ලෝකයේ තුල ගත්තට පස්සේ අපේ ගම්වල, නගරවල, රටවල් වල තුප්පත් පවුල් වල ඉපදුනාට පස්සේ ඒ පවුලම ගොඩ ගන්නයි, තමන් ගොඩ එන්නයි නේද? තමන් හදාගත්ත පවුල ගොඩ ගන්නයි මාරාන්තික දුක් විඳිනවා. හැබැයි සමහර අය ඉන්නවා උපදින්නෙම පෝසත් අම්මා තාත්තා කෙනෙක් ළඟ. හරිද? ඇයි මේ නිකන්ද පිනට? මහා බෝසත්යන් වහන්සේ පුදුනේ මහා ධනවත් රාජ කුලයක. හම්බ කරන්න දෙයක් නැහැ අපහු. නේද? තියෙන දේ රැක බලා ගන්න විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ. නිවන් දක්නාති. ඇත්තට පින්නතුන් හිතන්නේ දාන ආදී පින්කම් කරන්න පවා හොඳට ධනෙ තියෙනවා නම් හොඳද නැද්ද? අපි ඔය කියන්නේ දැන් අත්පය දිගහැරලා වේදම් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියලා අපි කියන්නේ. නේද? ඒ පිනට ලැබෙන්නේ එහෙම. හිතූ විදිහට පින්කම්. හරි දුගී මගේ යාචකයන්ට සංග්‍රහ කරනවා. ධනෙ වේදම් කළ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සංග්‍රහ කරනවා. හරිද? ආවාස පූජා කරනවා. දුප්පත්ට ගෙවල් දොරවල් හදලා දෙනවා. නේද? එහෙම තියෙන්නේ. අප්‍රමාණ අනාථ නිවාස වලට උදව්පත දැන් සමහර අය ඉන්නවා ආසාව තියෙනවා කරගන්න බෑ. ඇයි? ඒ අදාළ ධන ආදී සැප සම්පත් නැහැ. ඉතින් ප්‍රාර්ථනා කරගෙන අනේ කවදා හරි මට මේවා නේද? මට මේ අනිත්‍යයට පිහිට වෙන්න හැකි වෙන්න ඕන. එහෙම කියලා ප්‍රාර්ථනාවෙන් ඔක්කොම වෙන්නේ නෑ. පින් කරන්න ඕනේ. එතකොට කෙනෙකුගේ ජීවිතේ බොහෝ සැප සම්පත් ලැබෙන්න පෙර පින් තියෙන්න ඕනේ. ඔන්න ඊළඟ කාරණා. දැන් අපි ඉස්සෙල්ලාම කතා කළා පින සම්පාදනය වෙන්නේ මොනවයින්ද? ඒව පින සම්පාදනය කරගත්තට පස්සේ ඒවා පෙරකල පින් බවට පත් වෙනවා. ඒ පෙරකල පින් වලට ලැබෙනවා නිරෝගී භව, ආයුෂය, රූපය, සැප සම්පත් සහ සත්පුරුෂ අය හමු වෙනවා. සමහර අය උතනදී වරද්ද ගන්නවා. පෙර පිනට ලැබිච්ච ලාභය තුලින් මෙයා වරද්ද ගන්නේ මත් වෙනවා. ඒකත් අපි කතා කරන්න ඕනේ. මොකද්ද මත් වෙනවා කියලා කියන්නේ? දැන් අපි හිතුව මෙන්න මෙහෙම. උපත්යෙන් දුප්පත් කෙනෙක් හිටිය කියලා හිතමු අපි. මේ උපත්යෙන් දුප්පත් කෙනාට කාලයක් ගිහලා පෙර පිනකට ලොතරැයියක් හදනවා. පෙර පිනකට ලොතරැයියක් හදනවා. ලක්ෂ 10ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක්. දැන් මෙයා මේක ලැබෙන්න කලින් හරියම නිහතමානී. හරිද? හරිම නිහතමානී, කරුණාවන්තයි. කියන්නේ හරිම ප්‍රසාද ජනක චරිතයක්. අර ලක්ෂ 20 30 40 50 හරි අතර කෝටිය හරි ලැබුණට පස්සේ සමහර අයට මොකද වෙන්නේ? එයාගේ චරිතය වෙනස් වෙනවා. අර මෙච්චර කාලයක් යාර ආපු විදිය එකපාරට වෙනස් වෙනවා. ටිකෙන් ටික වෙනස් වෙනවා. උඩුකම් වෙනවා. සමහර ඥාතීන් ප්‍රතික්ෂේප කරනවා. අමුතුම පාවෙන ජීවිතයක් වෙනවද නැද්ද? හරිද? දැන් සමහර අය එහෙම වෙනවා. දැන් සමහර රැකියාවල නිලතල ලැබෙනවා. ඒ උසස් වීම ලැබෙන්නේ පෙර පින් වලට. ඒතර පෙර ජීවිතවල ගොඩාක් නිහතමානීව
කටයුතු කරපු අයට නේද? එහෙම කියන්නේ ඔය මෛත්‍රී වගේ භාවනා කරද්දී ගොඩාක් නිහතමානී වෙනවා. ඉතින් අන්න ඒ වගේ මානසික ස්වභාවයන් නිසා වුණ මේ ජීවිතේ මෙයාට උසස් වීම ලැබෙනවා. හැබැයි උසස් වීම කියන පෙරපිනට ලැබිච්ච ලාභය තුලදී මෙයාට මොකද වෙන්නේ? මාන්නක්කාරකම එනවා. රජ වුණා වගේ අදහසක් එනවා. අපරුණත් ඕක වෙන්න බැරිද? අපරුණත් එහෙම වෙන්න පුළුවන්. ධර්මයේ දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේලා ඉස්සරහා අපි බණ කියනවා කියලා මාන්නයක් આવත් මොකද වෙන්නේ? අපි ඉවරයි. හරිද? ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ලොකු ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට මෙහෙම කුටියක් දුන්නේ මට නම් දුන්න හොඳ කුටියක්. හරිද? එහෙම අපිට උනත් පින්නතුන්ට උනත් ජීවිතේ බොහෝ ලාභ ලැබෙනකොට අන්නේ ලැබෙන ලාභයන් තුලින් සමහර අය මාන්නේ ඇති කරගන්නව මත්වීම තුල. ඒකට කියන්නේ ලාභය තුල මත්වීම කියලා. දැන් බලන්න දැන් මත්පැන් බොනකොට මත්පැන් බොන්න මත් වෙනවද නැද්ද? මත් වෙනවා. සිහිය නැති වෙනවා. නුවණ නැති වෙනවා. නොකළ යුතු දේවල් කරනවා. නොකිය යුතු දේවල් කරනවා. හරිද? ලැජ්ජාව නැති වෙලා එහෙම. අන්න ඒ වගේ තමයි අපි දැන් කෙනෙකුට රූපේ තියෙනවා කියලා. රූපය කියන්නේ පෙර පිනට ලැබිච්ච එකක්. ඒක තුල නිහතමානීව වාසය කරන්න ඕන. මදයක් එවත් මත්වීමක් එවත් මාන්නයක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? අකුසල රැස් කරගන්නවා. මාන්නය කියන අකුසලයක් බලවත් අකුසලයක්. අරිහත් මාර්ගයේදී ප්‍රහාණය වෙන්නේ මාන්නය. එච්චර බලවත් එකක් ඒක. දැන් සමහර අය නිරෝගී බව. දැන් මන් දන්න එක උපාසකම්ම කෙනෙක් හිටියා හරිම නිරෝගී සම්පන්නයි. තාත්තා ලෙඩ ගොඩ. හරිද? මෙයාම මොකද කියන්නේ? දැන් තාත්තා කොච්චර වාත් හරිද අර පොත අරගෙන ක්ලිනික් යනවා හරිද? දැන් මෙයාම මොකද කියන්නේ? තාත්තටත් ඇහෙන කියන්නේ. මට්ටනේ ඔය ඉහෙන් බහින ලෙඩක් නැත්තේ. හරිද? ඒකට මෙයා හරිද? කාලයක් ගිහලා මොකද උනේ? මේ අම්මට මාරාන්තික රෝගයක් හටගත්තා. අනන්ත දුක් විඳා. දුක් විඳලා මැරිලා ගියේ. ඒ තාත්තා තාමත් ඉන්නවා. හරිද? බලන්න සමහර අයට පෙරපිනකට යම්කිසි නිරෝගී භාවයක් ලැබුණත් හරිද? ඒ නිරෝගී භාවය තුළ මාන්නය ඇති කරගෙන ගරහනවා. නේද? එහෙම අය ගොඩක් ඉන්නද නේද සමාජයේ? අනේ ගරහනවා අපි කවදාවත් එහෙම කරන්න නරකයි. අපිට නිරෝගී භාවයක් තියෙනවා අපි තාම මේක හේතුඵල ධමයක්. හේතුවන් නිසා මට මේක ලැබිලා තියෙන්නේ. මේක මම රැක ගන්න ඕනේ. මේක තුළ නිහතමානී වෙන්න ඕනේ. බලන්න සමහර අයට සැප සම්පත් ලැබිච්ච. ඒ සැප සම්පත් තුළ වාහන වලින් ගිහලා බහින්නේ කොහොමද? අමුතුම රංගනයක් විදිහට බහින්නේ. ඇවිදින්නේ 아무තු විදියට මත් වෙලා. හරිද? මත් වීම කියන්නේ ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි. ඒක අපි දුබලකමක්. සැප සම්පත් වලින් කවදාවත් පෙරපිට ලැබිච්ච දේවල් නේ මත් වෙන්න එපා. බෙදා හදාගෙන පුළුවන් විදියට නිහතමානී වෙන්න. දැන් සමහර අයම සැප සම්පත් වලින් ඔය ලොකු වාහන වලින් එහෙම බැලලා කීලස් එකට ගියා කියමුකෝ. හරිද? එවැනි යම්කිසි වෙළඳ ආයතනයකට ගියාට පස්සේ ඒතර වැඩ කරන ළමයිටත් මාන්න පෙන්වනවද නැද්ද? නේද? මාන්න පෙන්වනවා සයිස් එක පෙන්වනවා. හරිද? ඇයි අපි එහෙම වෙන්නේ? නේද? අපි අර ලැබිච්ච ලාභෙට කියන්නේ අර කිරි වීදුරට ගොම දාගත්තා වගේ. නේද? අපි එහෙම වෙන්න හොඳ නැහැ. පිනට ලැබිච්ච ලාභය තුලින් තව කුසල් රැස් කරගන්න. නේද? ලැබිච්ච සැප සම්පත් වලින් නිහතමානීව තව තවත් පින් කරගන්න. ඒ විදිහට නිරෝගී බව ලැබෙනකොට, ආයුෂ ලැබෙනකොට, රූපය ලැබෙනකොට, සැප සම්පත් ලැබෙනකොට ඊටාම ගුණබර සාම්භාරය දැන් සමහර අය ඉන්නවා දැන් විවාහ වුණා කියන්නකෝ. හොඳ මහත්තයෙක් කර නෝනෙක් කර කියලා හිතන්නකෝ දැන් විවාහ වෙලා ඉන්නේ. දැන් යාට ඒක තුනක් මාන්න උපදිනවා. අපේ මහත්තයා නේකට. දැන් සමහර මහත්තුරු මත්පැන් බොනවා, කාමයේ වරද හැසිරෙනවා කියලා ආරංචි වුණා කියන්නකෝ. ඒකට අපේ මහත්තයා. හරිද? දැන් මාන්නෙන් කතා කරනවා. කාලයක් ගියනවාස් මොකද වෙන්නේ? අර මහත්තයාත් අර මහත්තයා ගන්නට වැටෙනවා. හරිද? ඒ කියන්නේ තමන්ගේ පිනට ලැබිච්ච දරුවෝ නිසාවත් ආඩම්බර වෙන්න එපා. මත් වෙන්න එපා. ස්වාමියා භාර්යාව නිසාවත් මත් වෙන්න එපා. නිහතමානීව කාටවත් ඒක තුලින් රිදවන්නේ නැතුව නේද? ජීවිතේ ගවන්න. ඒතකොට තවත් පින් රැස් වෙනවා. මෙන්න මේ විදිහට. පින ගැන අපිට ගොඩාක් කතා කරන්න පුළුවන්. ඉතින් මේ කතා කළ ටිකත් ප්‍රමාණවත්ද නැද්ද? අපිට ලොකු දෙයක් ජීවිතේ ගන්න පුළුවන් දේශනා කරන අපටත් පිනුතුන්ටත්. ඒ නිසා මීට වඩා දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිවන් දක්නාත් එක්ක අපි කවුරුත් නිවන් දකින්න කැමති අය. ඔය නිදිකණ්ඩ සූත්‍රයේ අවසානයේ සඳහන් කරනවා මේ ලෝකෙට පහළ වෙන සියලු බුදුවරුත් පින කරන කොට පහළ වෙනවා. පින හේතු කරගෙන පහළ වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාත් පින කරනකොට පින හේතු කරගෙන
පහළ වෙනවා කියලා. ඒ නිසා අපිට ධර්ම අවබෝධයට පින අත්‍යවශ්‍ය දෙයක්. පිනට බය වෙන්න එපා. පින කියන්නේ සැපයට කියන තවත් නමක්. නිවන ඉලක්ක කරගෙන පින්කම් කරන්න. පින්නන්ත හැම දිනාටම තව තවත් තමන්ගේ ජීවිතේ පුණ්‍ය ගිරුම බලවත් කරගෙන ජීවිතයේ අවසාන මොහොතේ මම මහා පින්වන්තයෙක් කියන හැඟීමෙන්ම ජීවිතය අවසන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ අපේ පින්තුන් වැඩිපුර විස්තරයක්වත් සඳහන් කරලා නැහැ. ඒ නිසා අපිට දේශනා කරන්න වැඩිපුර කාලයක් ඉතුරුනා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ධර්ම දේශනාව සඳහා සහභාගී වූ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින හේතු වෙන්න ඕන කියන අදහසින් කඩවත ප්‍රදේශයේ පදිංචි පින්තුන් පිරිසක් විසින්. ඉතින් මේ පින්නන්ත පිරිසද ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පින ගැන අහන්න අවස්ථාව ලබා දීලා මහා පින සම්පාදනය කරගත්තා. මේ මහා පුණ්‍ය ශක්තිය අනන්ත අනුභවයෙන් පින්නන්ත හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුන් ඊළඟට සඳහන් කරන දෙමව්පියන්ට ගුරුවරුන්ට සහ සියලුම සංඝ රත්නයට මේ උදාාර පුණ්‍ය ශක්තිය අනන්ත ආශිර්වාදයෙන් සෙත ශාන්තිය සැනසෙල්ලම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිය පරලෝකීය යම් තාක් ඥාතින් ඉන්නවා නම් ඒ ඥාතීන්ටත් අපවත් වදාළ ස්වාමීන් වහන්සේලාටත් සංසාරික ඥාතීන්ටත් මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. කඩවත ප්‍රදේශයේ ඉඳලා සහ සම්බන්ධ වුණ කරුණාවෙන් මෛත්‍රියෙන් දායකත්වයෙන් දරපු මේ පින්තුන්ටත් ලෝකේ බණාපු හැම දිනාටමත් තුනුරුවන්සතු අනන්ත සූවිසි ගුණානුභාව බල මහිමෙන් සෙතක් ශාන්තියක් සැනසෙල්ලක් ජීවිතේ පුරාවටම ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සද්ධර්ම දේශනා පවත්වා බදාළ කොළඹහත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සහ වෑඋඩ දොඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන යන ඔබේ සේනාසන වාසී පූජ්‍යපාද පොල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදර්ම දේශනාවේ දායකත්වයෙන් දරූ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් අපි උතුම් වූ මහා සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු. සාදු සාදු සාදු. අපි